සඳරු වීඩියෝ YouTube චැනල එකට ඔයාලා ආයිබන් කියලා පිළිගන්නවා. අපි අද කතා කරන්නේ normal distribution එකේ calculation, ඒ කියන්නේ ප්‍රමත ව්‍යාප්තියේ calculation කොහොමද කැලරි එකකින් හරියට කරන්න කියලා. අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද calculation කරන්න කියලා. calculation කරන්න කලින් අපි කැලරි එකේ භාවිත කරන මෝඩ් එක තමයි SD මෝඩ් එක. SD මෝඩ් එකට අපි යන්නේ කැලරි එකේ මෝඩ් එක දෙපාරක් ප්‍රෙස් කරනවා. ඊට පස්සේ එක ප්‍රෙස් කරනවා. එතකොට අපිට පුළුවන් SD මෝඩ් එකට යන්න. එතකොට අපි සියලුම කැල්කියුලේෂන් කරන්න ඕනි SD මෝඩ් එක යොදාගෙන. ප්‍රමත ව්‍යාප්තිය ගණනය කිරීම පදනම් වෙන්නේ Z අගය මත. එතකොට අපි ඔක්කොම කලින් ඉගෙන ගන්න ඕන මොකද්ද Z අගය කියන්නේ. Z මෙතන අපි සමීකරණය දීලා තියෙනවා. Z එක කියන්නේ x ඍණ මෙතන අඩු කරලා තියෙනවා මධ්‍යයන්නේ. ඒක බෙදනවා සම්මත අපගමනය. එතකොට අපි Z අගය පදනම් කරගෙන තමයි සම්භාවිතාව ගණනය කරන්නේ ප්‍රමත ව්‍යාප්තිය යොදාගෙන. මෙතන අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද දීලා තියෙන්නේ කියලා. මෙතන කියනවා Z අගය සොයන්න කියලා. ඒකට අපිට දීලා තියෙනවා x අගය 100ක්, මධ්‍යයන්නේ 200ක් සහ සම්මත අපගමනය 50ක්. අපි බලමු කොහොමද මේකේ කැල්කියුලේෂන් එක කරන්න කියලා. ඉස්සරම අපි කරන්නේ SD මෝඩ් එකට යන්න. ඔයාලා දැනටම ගිහිල්ලා තියෙනවනේ ප්‍රශ්න යන්න. මේ මෝඩ් එකේම මැට්ටික් කරගෙන යන්න. ඊට පස්සේ අපි Z වැලියු එකට අදාළ අංකය ටික ටයිප් කරගන්නවා. x අගේ 100යි, මධ්‍යයන්නේ 200යි. මේ දෙක වරහන් ඇතුලේ ඒක බෙදනවා 50න්. ඒ කියන්නේ සම්මත අපගමනය. දැන් අපිට Z අගය ලැබිලා තියෙනවා ඍණ 2ක්. තමයි Z අගය. ඒ වගේම ප්‍රමත ව්‍යාප්තියේ වර්ගඵලය තුලින් තමයි සම්භාවිතාව නිරූපණය කරන්නේ. ඒ කියන්නේ ප්‍රමත ව්‍යාප්තියේ වක්‍රය යට වර්ගඵලය තුලින් තමයි සම්භාවිතාව නිරූපණය කරන්නේ. අපි හිතමු Z අගය ඍණ 2යි කියලා. අපි හිතමු ඍණ 2ට වඩා අඩුවෙන් පිහිටීමේ හැකියාව අපි හොයන්නේ Z අගය වක්‍රයට වර්ගඵලය ඍණ 2ට වඩා අඩුයි. අපි මේක රූප සටහන් ආශ්‍රයෙන් විස්තර කරනවා. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. මම කලින් සඳහන් කරා ප්‍රමත ව්‍යාප්තියේ සම්භාවිතාව හොයන්නේ ඒ ප්‍රමත ව්‍යාප්තියේ වක්‍රයට වර්ගඵලයෙන් කියලා. ඒතර අපි හිතමු යම්කිසි Z අගයකට වම් පැත්තෙන් පිහිටි කොටසේ වර්ගඵල හොයන්න ඕන කියලා. අපි ඒක කරන්නේ SD මෝඩ් එකට ගිහිල්ලා shift එකයි 3යි 1යි සමානයි ප්‍රෙස් කරනවා. එතකොට අපිට ලැබෙනවා P කියලා මෝඩ් එකක්. අපි ඒක ආශ්‍රයෙන් තමයි කැල්කියුලේෂන් කරන්නේ. අපි බලමු එක්සැම්පල් එකට ගිහිල්ලා කොහොමද වර්ගඵලය හොයන්නේ කියලා. මෙතන අපිට ගාණ කියනවා Z අගය 1.89ලු. ඒ වගේම අපිට අපෙන් අහන වමෙන් පිහිටි කොටසේ වර්ගඵලය සොයන්න කියලා. එතකොට අපි බලමු ඉස්සෙල්ලාම ඔයාලා SD මෝඩ් එකට යන්න. ඊට පස්සේ අපි කැල්කියුලේෂන් කරනවා. ඔයාලා shift එකයි 3යි 1යි ප්‍රෙස් කරන්න. ඊට පස්සේ 1.89 වරහන් ඇතුලේ ටයිප් කරන්න. ඊට පස්සේ සමානයි ප්‍රෙස් කරන්න. ඔය තියෙන්නේ 1.89ට වම් පැත්තේ තියෙන කොටසේ වර්ගඵලය. Z අගයට දකුණු පිහිටි කොටසේ වර්ගඵලය අපි ගණනය කරන්න යොදා ගන්නවා R. ඒතකොට ඒකට අපි කරන්නේ shift එකයි 3යි ආයෙ 3 ප්‍රෙස් කරනවා. ඊට පස්සේ සමානයි හදනවා. ඊට පස්සේ අපිට එනවා R value එක. මේ question එකේ අපිට දීලා තියෙනවා Z සමානයි 1.56යි. අපෙන් අහන්නේ දකුණෙන් පිහිටි කොටසේ වර්ගඵලය. එතකොට ප්‍රමත ව්‍යාප්තියේ 1.56ට දකුණෙන් පිහිටි කොටසේ වර්ගඵලය තමයි අපිට හොයන්න ඕන. අපි බලමු කොහොමද කැල්කියුලේෂන් එක කරන්න කියලා. ඔයාලා ප්‍රෙස් කරන්න shift එකයි 3යි ඒ වගේම ආය 3 ප්‍රෙස් කරන්න. ඊට පස්සේ R මෝඩ් එක. ඒකේ අපි සංඛ්‍යාව ටයිප් කරගන්නවා 1.56
5.6 ඊට පස්සේ වරහන් වහලා සමානයි ප්‍රෙස් කරන්න. ඔය තියෙන්නේ 1.5ට දකුණෙන් පිහිටි කොටසේ වර්ගඵලය. මේ ක්වෙස්චන් එකෙන් අපෙන් අහනවා z බිංදුවත් 1.5 අතර කොටසේ වර්ගඵලය. එතකොට මේක අපි z අන්තක නැතුව මැද පිටි කොටසක වර්ගඵලය අහන්නේ. අපි බලමු කොහොමද කැල්කියුලේෂන් කරන්න කියලා. ඔයාලා ප්‍රෙස් කරන්න shift එකයි ඒ වගේ 3යි 2යි. එතකොට අපි බිංදුවත් z බිංදුවත් ඊට වමෙන් හෝ දකුණෙන් පිටි කොටසක වර්ගඵලය හොයනකොට අපි q මෝඩ් එක තමයි යොදාගන්නේ. එතකොට අපි මේ q එකේ ටයිප් කරගන්න අපේ අගය 1.56 නරහන්න වහලා සමාන ලකුණු ප්‍රෙස් කරන්න. මේ තියෙන්නේ z අගයේ බිංදුවේ සිට 1.56 අතර වර්ගඵලය 0.44 ගානක්. එතකොට z අගයේ බිංදුවත් යම්කිසි ගානක් අතර හොයන්න තිබ්බොත් අපි යොදාගන්නේ q. ඊළඟ ප්‍රශ්නෙක අපෙන් අහලා තියෙනවා z අගයේ 1.89ත් 1.56 අතර කොටසේ වර්ගඵලය. එතකොට මේකට අපි යොදාගන්නේ z p value එක. p value එක අපි මේ අගයන් දෙක අඩු කරලා තමයි මේක ලබා ගන්න. අපි බලමු කැලරි එකෙන් කොහොමද මේක හදන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි කරන්නේ shift එකයි 3යි ඊට පස්සේ එක ප්‍රෙස් කරලා අපි 1.89 කියන්නේ අපි වැඩි අගය ටයිප් කරගන්නවා. ඊට පස්සේ වරන් වහනවා. ඊට පස්සේ එකකින් අඩු කරනවා. ආයි shift එකයි 3යි ටයිප් ප්‍රෙස් කරලා අපි p එකම ගන්න වෙතෙන්ද. ඊට පස්සේ අපි අගය අඩු අගය දෙනවා 1.5යි 6. ඊට පස්සේ වරහන් වහලා සමානයි ප්‍රෙස් කරන්න. මේ තියෙන වැලියු එක තමයි 1.89ත් 1.5යි 6ත් අතර තියෙන වර්ගඵලය කියන්නේ සම්භාවිතාවය. ඊට පස්සේ යමු අපේ ඊළඟ ක්වෙස්චන් එකට. මේක අහලා තියෙන සම්භාවිතාවය ගන්න කිලෝමීටර් 5 තොරතුරු භාවිතා කරන්න. ඒකේ මධ්‍යන්නේ දීලා තියෙනවා 390ක්. ඒ වගේම සම්මත අපගමන 60ක් දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ x අගයේ 210ට හෝ ඊට අඩු වීමේ සම්භාවිතාවය. ඊට පස්සේ x අගයේ 200 හෝ ඊට වැඩි වීමේ සම්භාවිතාවය. ඒ වගේම x අගයේ 300ත් 360ත් අතර වීමේ සම්භාවිතාවය. අපි බලමු කොහොමද කැල්කියුලේෂන් කරන්න කියලා. මෙතන පළවෙනි ප්‍රශ්නෙන් අහලා තින්නේ අපිට x අගයේ 210 හෝ ඊට අඩු වීමේ සම්භාවිතාවය. ඒකට අපි මුලින්ම කරන්නේ z value එක හොයාගෙන ඉන්න එක. z value එක හොයලා ඊට පස්සේ z value එක සම්භාවිතාවට පරිවර්තනය කරනවා. එතනම අපි බලමු z අගය කොහොමද ගණනය කරන්න කියලා 210ට අදාළව. ඉස්සෙල්ලාම අපි ST mode එකට යනවා. ST mode එකට ගිහිල්ලා අපි ටයිප් කරගන්නවා වරහන් ඇතුලේ 210 ඍණ මධ්‍යන්නේ. ඒ කියන්නේ අපේ මධ්‍යන්නේ දීලා තියෙන 390යි. ඊට පස්සේ මධ්‍යන්න අගය බෙදෙනවා සම්මත අපගමනය. ඒ කියන්නේ අපිට දීලා තියෙන මෙතන සම්මත අපගමනය 60ක්. දැන් අපි සමාන ලකුණ ප්‍රෙස් කරලා අපිට z අගය ඇවිල්ලා තියෙනවා ඍණ 3ක්. දැන් z අගය අපි පරිවර්තනය කරගන්නවා z අගය 210ට කුඩා හෝ සමානයි. ඒ කියන්නේ අපි යොදාගන්නේ z අගයට අඩු වගයක් නම් p. එතකොට ඒ කියන්නේ z ප්‍රමිතිය අපති z අගයට වම් පැත්තෙන් සම්භාවිතාව ගන්න කරන්නේ p එකකින්. ඒතර අපි shift එකයි 3යි ප්‍රෙස් කරලා අපි p එකේ ගන්න නම් අපි එක ප්‍රෙස් කරනවා. ඊට පස්සේ අපිට සම්භාවිතාවට ආපු ආන්සර් එක අපි ආන්සර් බටන් එක ඔබනවා. එතකොට සම්භාවිතාවට අදාළව ගේනවා. ඊට පස්සේ අපි සමානයි ලකුණු ප්‍රෙස් කරාම අපිට ඇවිල්ලා තිනවා x අගයේ 210ට අඩු වීමේ සම්භාවිතාවයි 0.0135.
මෙතන අපේ දෙවැනි ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ එක්සියාගේ 200 හෝ ඊට වැඩි වීමේ සම්භාවිතාවය. එහෙනම් ඒකටත් අපි කරන්න ඕනේ ඉස්සෙල්ලාම ඒ z ගේ හොයලා ඊට පස්සේ 200ට හෝ ඊට වැඩි වීමේ සම්භාවිතාව නම් අපි z ගේට දකුණු පැත්තේ වර්ගඵලය. ඒ කියන්නේ r value එක. එහෙනම් අපි බලමු කොහොමද මේක හොයන්නේ කියලා. හරි ඉස්සෙල්ලාම අපි වරහන් ඇතුලේ ටයිප් කරගන්නවා එක්සියාගේ 200යි ඒ වගේ මධ්‍යයන්‍ය අඩු වෙන්න ඕනේ ඒක 390යි ඒක බෙදෙනවා සම්මත අපගමනෙන් ඒ කියන්නේ 60න් බෙදෙන්න ඕනේ. දැන් සමාන ලකුණු ප්‍රෙස් කරාම අපිට එනවා සම්භාවිතාවයේ 3.16ක්. දැන් අපි එක Q වගේ හොයාගන්නවා. R වගේ හොයාගන්නවා. ඒකට අපි ආන්සර් එක අපි ඒකට ටයිප් කරගන්නවා. අපිට සම්භාවිතාව ලැබිලා තියෙනවා 99. ඊළඟ ප්‍රශ්නෙන් අපෙන් අහලා තියෙනවා එක්සියාගේ 300ත් 360ත් අතර වීමේ සම්භාවිතාවය සොයන්න. එතකොට මේ 300ත් 360ත් යන අගයන් දෙක පිටලා තියෙන්නේ මධ්‍යයන්යට වම් පැත්තේ. එතකොට අපි මේකට ඉස්සෙල්ලාම අපි කරන්න ඕන 300ත් 360ත් ඔය අගයන් දෙක z ගේ හොයාගෙන ඉන්න එක. z ගේ හොයලා අපි කරන්න ඕනේ වර්ගඵලයන් දෙක අඩු කරන එක. ඒකට අපි යොදාගමු p ගේ. ඉස්සෙල්ලාම අපි 300ට අදාළ z ගේ හොයාගෙන ඉමු. ඒකට අපි කරන්නේ වරහන් ඇතුලේ 300යි එකෙන් අඩු කරනවා මධ්‍යයන්නේ 390ක්. ඊට පස්සේ වරහන් වහලා අපි ඒක බෙදනවා සම්මත අපගමනෙන්. ඒ කියන්නේ 60න් බෙදෙනවා. හොඳයි සමාන ලකුණු ප්‍රෙස් කරාම අපිට එනවා උත්තරේ 1.5ක්. මේ ආන්සර් එකට අදාළ උත්තරය අපි සේව් කරගන්නවා ඒ අකුරට. ඊට පස්සේ අපි 360ට අදාළ සම්භාවිතාව හොයනවා. ඒකට වරහන් ඇතුලේ 360 ඍණ 390 වරහන් වහලා ඒක බෙදනවා 60න්. කියන්නේ සම්මත අපගමනෙන් බෙදනවා. ඊට පස්සේ z ගේ අපිට ලැබිලා තියෙන ඍණ 0.5ක්. ඒ ආන්සර් එකත් අපි සේව් කරගන්න මේ විදිහට b එකට. දැන් අපි shift එකයි 3යි ප්‍රෙස් කරලා ඊට පස්සේ එක ප්‍රෙස් කරලා අපි p ගේ දාගන්නවා. p ගේට අදාළ වැලියු එක ආන්සර් b එක දාගන්නවා. ඊට පස්සේ ඒකෙන් අඩු කරනවා. ආයෙත් අපි p ගේ දාගන්නවා. ඊට පස්සේ අපි සේව් කරගත්ත ඒ අකුර අපි ටයිප් කරගන්නවා. දැන් අපිට ලැබෙන උත්තරේ ලැබෙන සම්භාවිතාව ඒ දෙක අතර. හරි ඊළඟ ක්වෙස්චන් එකේ අපිට කියනවා ළමුන් 900ගේ ලකුණු වල සාමාන්‍ය කියන්නේ මධ්‍යයන්‍ය හා සම්මත අපගමනය අපිට දීලා තියෙනවා මධ්‍යයන්‍ය 50ක් සම්මත අපගමනය 20ක්. එතකොට අපෙන් අහන්නේ ළමෙන් කී දෙනෙකු 30ත් 70ත් අතර ගෙන තිබේද? ළමුන් කී දෙනෙකු 65ක් හෝ ඊට වැඩියෙන් ගෙන තිබේද? ඒතර මේ ප්‍රශ්නේ අහද්දී අපිට ඉස්සරහම කරන්න තියෙන්නේ මෙතන ළමුන් ගාන අපි දීලා තියෙනවා 900ක්. එතකොට අපි ඉස්සරළම සම්භාවිතාව හොයලා
ඒ සම්භාවිතාව මුළු ළමුන් ගානින් ගුණ කරාම අපිට ඒ සම්භාවිතාවට දාලා ළමුන් ගාන හොයාගන්න පුළුවන්. අපි බලමු පළවෙනි ගාන කොහොමද හදන්න කියලා. පළවෙනි ප්‍රශ්නෙන් අපෙන් ඇහුවේ ළමුන් කී දෙනෙකු 30ත් 70ත් අතර ලකුණු අරගෙන තියෙනවද කියලා. ඒකට අපි කරන්න ඕන ලකුණු 30ට දාලා Z ඩග හොයාගන්න ඕන. ඊට පස්සේ ලකුණු 70ට දාලා Z ඩග හොයාගන්න ඕන. ඊට පස්සේ ඒ Z දෙක අතර ප්‍රමිති ව්‍යාප්ති වර්ගඵලය හොයන්න ඕන. ඊට පස්සේ ඒ ලකුණු ඒ වර්ගඵලය ඒ කියන්නේ සම්භාවිතාවය අපි ගුණ කරන්න ඕන සම්පූර්ණ ළමුන් ගාන. ඒ කියන්නේ ළමුන් 900න් ගුණ කරන්න ඕන. හරි, මේක කරන්න අපි ඉස්සෙල්ලාම යනවා SD මෝඩ් එකට. මෙන්න මේ විදිහට ඊට පස්සේ අපි වරහන්න ඇතුලේ ටයිප් කරගන්නවා අපේ අගය 30ත් 70 අතර හින්දා 30. ඊළඟට 30න් අපි අඩු කරනවා මධ්‍යයන්නේ 50 වරහන් වහන්න. ඊට පස්සේ ඒක බෙදන්න සම්මත අපගමනේ කියන 20න් බෙදන්න. එතකොට අපි 30ට අදාළ Z ඩගේ ඍණ 1යි. ඒක සේව් කරගන්න අපි ඒ අගයට ඒ අකුරට සේව් කරගන්න. ඊට පස්සේ ඒක අයින් කරලා අපි ආයෙත් Z ඩගේ හොයනවා 70ට අදාළව 70 ඍණ අපේ මධ්‍යයන්නේ අඩු කරනවා. එකකින් මධ්‍යයන්නේ 50ක් අඩු කරනවා. ඊට පස්සේ ඒක බෙදනවා අපි සම්මත අපගමනේ. ඒ කියන්නේ 20න් බෙදනවා. එතකොට අපිට ලැබෙන Z ඩගයක් ධන 1යි. එතකොට ඒක අපි සේව් කරගන්නවා B අකුරට. දැන් ඒ අකුරත් B අකුරත් අතර අපි වර්ගඵල හොයනවා. ඒ කියන්නේ සම්භාවිතාව හොයනවා. ඒකට අපි යොදා ගන්නවා Q. දැන් මේ Q එකේ අපි ඒ අකුර ටයිප් කරගන්නවා. එතකොට අපිට බිංදුව ඉඳන් ඒ අකුරට අදාළ සම්භාවිතාව ලැබෙනවා. ඊට පස්සේ නැවතත් අපි Q එක ගන්නවා. දැන් අපිට ලැබෙනවා ඒක B ටයිප් කරගත්තාම බිංදුව ඉඳන් B ට තියෙන වර්ගඵලය. ඒ දෙකම එකතු කරාම 30ත් 70ත් අතර සම්භාවිතාව ලැබෙනවා. ඒක ගුණ කරන්න ළමුන් ගානෙන් ඒ කියන්නේ ළමුන් 900න් ගුණ කරන්න. දැන් 30ත් 70ත් අතර ළමුන් 614ක් ඉන්නවා. දෙවෙනි ප්‍රශ්නෙන් අහලා තිබ්බේ ළමුන් කී දෙනෙකු 65 හෝ ඊට වැඩියෙන් ගෙන තිබෙද කියලා. මේක හදන්න අපි ඉස්සෙල්ලාම Z ඩගය හොයාගෙන ඉන්න ඕන. 65ට අදාළ Z ඩගය. එහෙනම් අපි 65න් අපි මධ්‍යයන්නේ අඩු කරනවා 50ක්. ඊට පස්සේ ඒක බෙදනවා සම්මත අපගමනේ කියන්නේ 20යි. උත්තරේ එනවා 0.75ක්. අපි ඒකට අදාළ 65ට වැඩි හින්දා ආරග්‍ය ගන්නවා. ඊට පස්සේ ආන්සර් එක ටයිප් කරලා ඔය විදිහට උත්තරේ ගන්න. දැන් මේ සම්භාවිතාව ගුණ කරන සම්පූර්ණ ළමයි ගානේ. නමුත් 20ක් උත්තරය ඇවිල්ලා තියෙනවා. අපි ඊළඟ ගාන බලමු. ඊළඟ ගානේ ටිකක් වෙනස් ගානක්. ඒක සංඛ්‍යා ව්‍යාප්තියක් අපිට දීලා තියෙන්නේ. කියනවා සිසිල් බීම බෝතල් වඩංගු බීම ප්‍රමාණය සහ ඒ ෆ්‍රීකවන්සි පහක් දී ඇත. කියන්නේ සිසිල් බීම වල බෝතල් වල බීම් ප්‍රමාණය ලීටර් දීලා තිනවා. මේ බෝතල් ගාන තමයි F එකකින් කියන්නේ. එතකොට මේක අපිට උපකල්පනය කරන්න වෙනවා ප්‍රමිති ව්‍යාප්තියක් කියලා. එතකොට අහන ප්‍රශ්නේ තමයි සිසිල් බීම ප්‍රමාණය 5.1ක් හෝ ඊට වැඩි වීමේ සම්භාවිතාවය. අපි බලමු එතකොට මේක හදන්න වෙනස් විදිහක් තියෙන්නේ. එතකොට මේක ඉස්සෙල්ලාම අපි කරන්න ඕන Z ඩගය හොයාගෙන ඉන්න එක. Z ඩගය හොයන්න ඔය විදිහ අපි වීඩියෝ එකකින් බලමු කොහොමද කියලා. ඉස්සෙල්ලාම ඔයාලා SD මෝඩ් එකට යන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලගේ ෆ්‍රීකවන්සිස් පිළිවෙලට ටයිප් කරගන්න මේ විදිහට 4.5 shift එකයි කමාවයි එක ඔයාලගේ ෆ්‍රීකවන්සි එක ටයිප් කරන්න 8යි. ඒක M එකෙන් තමයි අපි data enter කරන්නේ.
තුර 4.7යි shift එකයි කමාවයි ඊට පස්සේ අදාළ ෆ්‍රීකවන්සි එක ඊට පස්සේ m+ එකට අපි දත්ත ඇතුල් කරනවා අන්න විදියට 4.9 shift එකයි කමාවයි ෆ්‍රීකවන්සි එක 28යි ඊට පස්සේ 5.1යි ෆ්‍රීකවන්සි එක shift එකයි කමාවයි ඊට පස්සේ ෆ්‍රීකවන්සි එක මේ මෝඩ් එකේ අපි දත්ත ඇතුල් කරන්නේ m+ එකෙන් මොකක් හරි දත්ත ඩිලීට් කරන්න ඕන නම් ඔයාලට shift එකයි m+ එකයි press කරලා ඩිලීට් කරගන්න පුළුවන් දැන් අපි දත්ත තව එකයි තියෙන්නේ 5.5යි shift එකයි ඊට පස්සේ කමාව ඊට පස්සේ අපේ ෆ්‍රීකවන්සි එක 8යි ඒකෙන් ප්ලස් එකට දානවා දැන් අපි චෙක් කරලා බලනවා මේ හරියට ටයිප් වෙලා කියලා දැන් අපි ක්ලෝස් කරනවා දැන් අපි ඊට ඕනි 5.1 හෝ ඊට වැඩි එකේ ගන්න ඒක සෙට් එක ඉතින් ඉස්සෙල්ලාම 5.1 ටයිප් කර ගන්නවා ඊට පස්සේ shift එකයි 3යි ටයිප් කරනවා ඊට පස්සේ 4 ටයිප් කරන්න දැන් සමානයි දාන්න මේ තමයි z එක 5.1ට අදාළ දැන් ඒ අගය අපි r නේ z එකේ වැඩි එක r නේ එතකොට r එකට අපි යාන්සක දාලා සම්භාවිතාව හොයනවා සම්භාවිතාව 0.358